තෙරුවන් සරණයි. සංයුත්ත නිකායේ තුන්වෙනි කාණ්ඩයේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ 15 වෙනි ග්‍රන්ථයේ ස්කන්ධ කජ්ජනීය වර්ගයේ අපිට දකින්න ලැබෙනවා සූත්‍ර ගණනාවක්. කජ්ජනීය වර්ගයේන වටිනා සූත්‍රයක් තවත් අපි බලමු. පරිලේක සූත්‍රය. පාරිලේක සූත්‍රය. මේ පාරිලේක සූත්‍රයේ දීර්ඝ සූත්‍රයක්. මේ කජ්ජනීය වර්ගය අපි මීට කලින් පැහැදිලි කරා කජ්ජනීය කියන සූත්‍රය. මේ කජ්ජනීය වර්ගයේ විශේෂය තමයි මේ සිත හැදෙන හැටි හොයන කෙනෙකුට. කොහොමද මේ සිත සකස් වෙන්නේ? කොහොමද මේ සිත හැදෙන්නේ? අපි කලින් පින්ඩෝල සූත්‍රයේ පෙන්වුවා. ඒ වගේම මේ කජ්ජනීය වර්ගයේ ඊටාම වැදගත්. බොහෝ අය මේක වැඩි අපිට තේරෙනවා කතා නොකරන බව. නමුත් මේ කජ්ජනීය වර්ගයේ තමයි අපිට මේ සිත හැදෙන හැටි දැනගන්න පුළුවන් වටිනාම දේශනා ටික තියෙනවා. අපි පෙන්වුවා රූපය ගැන පැහැදිලි කරනකොට චත්තාරෝච මහා භූතානං චතුන්නංච මහා භූතානං උපාදාය රූපං රූපං කියන එක. නමුත් කජ්ජනීය වර්ගයෙන් අපිට පේනවා අපි ඉස්මතු කරලා පෙන්වුවා මේ රූපේ මහා භූත ඇසුරු කරගෙන හැදුනා වුණාට මේ රූපේ හැදෙන්නේ රුප්පණේ නිසා කියලා. ඒක ඔබට දකින්න ලැබුණා. මේ රූපේ හැදෙන්නේ රුප්පණේ. ස්පාක් වෙන එක අන්න එතනදී අපේ වචනේ නූතන වචනයක් විදිහට ඉස්මතු කරලා ගත්ත අපේ ඇස කන දිව නාසය කය කියන මේ පංච ආයතන වලට මේන ප්‍රසාද ඒ ප්‍රසාද තමයි ස්පාක් වෙනවා කියන්නේ. අතට වර්ණ ප්‍රසාදේ චක්කු ප්‍රසාදේ ඒ වගේම සෝත ප්‍රසාදේ අපිට දැන් පැහැදිලි මේ එතකොට වර්ණ ශබ්ද ගාන ප්‍රසාදේ ඊතර ජීව ප්‍රසාදේ ඊතර ගන්ධ රස පහස උණුසුම සීතල තද ගතිය මේක හුදෙක් දැනුමට අහන්න එපා මේ දේශනා එකක්වත් එහෙම අහන්න එපා ඒකෙන් දැනුමට නෙමෙයි මේක නුවණින් විමසන්න ඕනි තැනක් මේක ප්‍රඥාවන්තයින්ගේ ධර්මයක් මේකේ සත්‍යයක් අඩංගු වෙනවා අනිත් සත්‍ය ගවේෂණය කරන්න ඕනි අනිත් සත්‍ය තමයි ඔබ දකින්න ඕනි මේ නිකන් හුදෙක් ඔය කෙමිස්ට්‍රි ෆිසික්ස් වගේ විෂයක් ඉගෙන ගන්නවා වගේ එකක් වෙන්න බෑ. සත්‍ය එහෙම එකක් නෙමෙයි. සත්‍ය ඔබට දැනගන්න ඕනකමක් තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඔබට ඒ සත්‍ය හමු වෙන්නේ. කුමක්ද මේ සත්‍ය? ඒ කියන්නේ අපි ඉන්නේ ඇත්තක් තුළ නෙමෙයිද? අන්න එතනයිද. අපි මායාවට හසු වෙලා මායාව ඇත්ත කරගෙන ඉන්නේ. කවදාවත් අන්ධකාරයේ ඉන්න කෙනෙක්ට ආලෝකය ගැන කිව්වට වැඩක් නැහැ. ඇයි ඒ? ඔහු දන්නේ අන්ධකාරය විතරයි. ඒ කෙනාට ආලෝකය ගැන අත්දැකීමක් නැහැ. ඒක නිසා අන්ධකාරය හොඳයි කියලා හිතාගෙන ඉන්නවා. ඔන්න ඔය විදිහට තමයි මේ අසෘතවත් පෘථග්ජන. එහෙම නැත්නම් පෘථග්ජන භූමිය තියෙන්නේ. ඒ කියන්නේ පෘථග්ජන භූමියට හොඳයි කියලා හිතන්නේ මොකද්ද? කර්මපතේ. මොකද්ද කර්මපතේ කියන්නේ? මෙහෙම කරොත් මෙහෙම වෙනවා මෙහෙම කරොත් මෙහෙම වෙනවා හොඳක් කරොත් හොඳ වෙනවා නරකක් කරොත් නරක වෙනවා දාන දෙන්න ඕනි පින්දාම් කරන්න ඕනි මේවා කරන්න ඕනි. ඕක මොකද්ද ඕක? ඕක මිත්‍යා දෘෂ්ටියක්. ඕක පෘථග්ජන භූමියේ මිත්‍යා දෘෂ්ටිය. මෝහගන අන්ධකාර භූමිය. දැන් ඔබ කියයි එහෙනම් අපි ඔක්කොම කරන්නේ ඒ දේනේ. ඔව්. බුදු සමයට ගියාම අපිට සිද්ධාර්ථ කුමාරයා කරත් ඔය දේ කියලා කියන්න පුළුවන්. ඇයි ලෝකේ ඇත්ත කරගත්ත භූමිය කියන්නේ පෘථග්ජන භූමිය. මිත්‍යා දෘෂ්ටික උම්මන්තක භූමිය. බාහිර දෙයක් තියෙනවා කියලා හිතාගෙන ඒක පස්සේ උම්මන්තකයක් යනවට කියන්නේ උම්මන්තක භූමිය කියලා. ඒක තමයි ඔය හැමදේම තියෙන්නේ දෘෂ්ටියක් ඇතුලේ. ඒ කියන්නේ මම ඉන්නවා කියන දෘෂ්ටිය ඇතුලේ.
මම ඉන්නවා. මම ඉන්නේ. මම නෙමෙයි ඔක්කොම කරන්නේ. එහෙම නේද හිතෙන්නේ? ඒක නේද ඔබත් ඉන්න තැන. එහෙමනම් ඔබ ඉන්නෙත් මිත්‍යා දෘෂ්ටික භූමියේ. දැන් සමහර අයගේ තියෙනවා දැන් මේ ධර්මය අහනකොට අන්න ධර්මයේ අහනකොට මේ පු탁ජන භූමිය, මේ ආර්ය භූමිය, මේ දැනුමක් විතරයි. එයා ඉන්නේ මොන භූමියේද කියලාවත් එයාගේ සිහි කල්පනාවක් නැහැ. එයා ඉන්නෙත් මිත්‍යා දෘෂ්ටික භූමියේ, පු탁ජන භූමියේ. දැනුමෙන් කවදාවත් බෑ ආර්ය භූමියට එන්න. ආර්ය භූමිය කියන්නේ මේ නිකන් දැනුමක් නිකන් මේ දැනගෙන එකක් නෙමෙයි. ඒකේ පරිවර්තනයක් තියෙනවා. අන්නේ පරිවර්තනයෙන් තමයි ඒ මිත්‍යා දෘෂ්ටිය, අවිද්‍යාව, මෝහ ගැන අන්ධකාරයෙන් මිදෙන්න ඕනේ. ඒ මිදුනොත් තමයි ආර්ය භූමියට හමුවන්නේ. ඒක මිදෙනවා කියන එකක් ඥානතෝ පස්සතෝ එතනත් හොඳට දකින්න. ඒ කියන්නේ හිතන බව එකක්, වෙන බව තව එකක්. හිතුවා කියලා වෙන්නේ නැහැ. ඒකේ ලොකු තේරුමක් තියෙනවා. දැන් කෙනෙක් හිතනවා දැන් තමන් මේ දැනුමට මේ ඔක්කොම හදාගෙන මම දන්නවා මෙහෙමයි කියලා. හැබැයි ඉතින් එයා ඉන්නවනේ. අයි එයානේ දන්නේ. එතකොට මොකද වෙලා තියෙන්නේ? එයාගේ මාන්නේ වැඩි වෙයි. වෙන දෙයක් වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? තවත් එයා මේ මුලාවක වැටිලා මෝහාන්ධකාරයම තමයි. ওই දැනුමෙන් ඕක වෙනවා. ඒක තමයි තුච්චයි කියලා බුදුන් වහන්සේ පෙන්වන්නේ. තුච්ච පොටිල කියලා කිව්වේ. පොටිල භික්ෂුන් වහන්සේට දීපු උපමාව ඉතාම වැදගත්. ඒක පහත්. ඒ කියන්නේ ඒකේ අවබෝධය නෑ. මේ අවබෝධය කියන එක එහෙම ඇති වෙන එකක් නෙමෙයි. දැනුමට ගන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. මේක සත්‍ය දකින්න ඕනි. දැක්මක් තියෙන්න ඕනි. ඒක දැනෙන්නත් ඕනි. ඥානතෝ පස්සතෝ. ඒ සත්‍ය බවටම තමන්ගේ ඒ ඥානෙට හසු වෙන්න ඕන. ඒ ඥානෙට හසු වෙනකන් ඒක ඔහුගේ ඥානෙට හසු වුණොත් විතරයි අන්න ඔහුටම සාන්දිටිකයි ප්‍රත්‍යක්ෂයි ඔහු මිත්‍යා දෘෂ්ටියෙන් මිදුණා කියලා. හැබැයි මිත්‍යා දෘෂ්ටිය චුට්ටක් හරි තියෙනක සම්මාදිට්ඨිය හම්බ වෙන්නේ නැහැ. ඔය සැක සංකා පොඩ්ඩක් හරි තියන අය ඉන්නවනේ. සැකයක් ඒගොල්ලෝ මිත්‍යා දෘෂ්ටිකයි. ඇයි එයාගේ සැකේ තමයි විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියන්නේ සංකාරයක්. එන සබ්බේ සංකාරා එතන තියෙනවා. සංකාරා තියෙනවා නම් අවිද්‍යාව තියෙනවා. සංකාරා තියෙනවා කියන්නේ අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව තියෙනවා කියන්නේ රැවටිලා ඉන්නවා කියන එක. සංකාරා කියන්නේ මොනවද? අපි ඒක දිගටම පැහැදිලි කරා. සංකාරා කවදාවත් අපිට හම්බ වෙන්නේ නැහැ කොහෙන්වත්. ඒකයි සංකාරා කියන්නේ. සංඛාරක් කියන්නේ සකස් වෙන දෙයක්. ඒ කියන්නේ ශබ්ද වර්ණ. ශබ්ද වර්ණ එකට එකතු වෙලා දෙයක් කියලා අපිට දැනෙනවා නම් එතන ශබ්ද වර්ණ දැනෙන්නේ නැත්තම් අන්න එතන සංඛාරයක්. එතන ආත්මීය දැනීමක් නිරූපණය කරනවා. ආත්මීය දැනීමක් නිරූපණය කරන හැම සිතුවිල්ලක්ම සංඛාරයක්. සංඛාරයක් බවට පත් වෙනවා. ඒකට හේතුව ශබ්ද වර්ණ වෙන් වෙන්නේ නැහැ කියන්නේ ශබ්ද මේ ආයතන ටික ශබ්ද වර්ණ ගන්ධ රස පහස වෙන් වුණොත් විතරයි සංකාර වෙන් වෙන්නේ. එහෙම වුණොත් විතරයි සබ්බේ සංකාර හමු වෙන්නේ. අනිච්චා කියන තැන අවබෝධය එන්නේ යථාභූත ඥානෙ තියෙන්නේ. එතකන් නැහැ. දැන් අපි කියවනේ අඬනවා කියනකොට අඬන ශබ්දේ වචී සංකාරයක්. ඒතර අඬන ක්‍රියාව කාය සංකාරයක්. ඒතර අඬනකොට ඇති වෙන දුක මනෝ සංකාරයක්. ඒතර එතන සබ්බේ සංඛාරා තියෙනවා. මේ සංඛාරා දකින්න ඕනි. මහා නුවණකින් දකින්න ඕනි. අපි දානයක් දෙන්න ගියත් සංඛාරා තියෙනවා. ඒවට කියනවා පුඤ්ඤාභි සංඛාරා. ඒත් සසරමයි. ඒත් දුගතියමයි මෝහ අන්ධකාරය අවිද්‍යා භූමියේ තියෙන්නේ. අවිද්‍යා භූමිය කවදාවත් සම්මාදිට්ඨියක් නැහැ කිව්වේ ඒකයි. මේ ධර්මයේ බොරුවට එහෙමෙන් කරකවලා අනිත් අහන් ඉන්න අය නොමග යවනවා විතරයි. සත්‍ය කතා කරන්න ඕනේ. දෙපැත්ත හොඳට පෙන්වන්න ඕනේ. ඒක අවබෝධයක් නැතුව කරන්න බෑ. දෘෂ්ටියක හිටියත් කරන්න බෑ. ප්‍රත්‍යක්ෂ වෙන්නම ඕනේ මේ ධර්මයේ. එතකම් මේ ධර්මයේ දේශනා කරනවා කියන එකක් නම් වෙන්නේ. කවුරු හෝ දෘෂ්ටියකට ගහනවා එක්ක තමනුත් දෘෂ්ටියේ ඉන්නවා. ඒකයි මේක දෘෂ්ටි උලක්, දෘෂ්ටි කාන්තාරයක්. බුදුන් වහන්සේමයි මේ පෙන්නන්නේ. උපමා.
දැන් ඒකට දානයක් දෙනකොටත් ඒකත් සංකාරයක් වෙනවා. හැබැයි ඒක සංකාරයක් අවබෝධයෙන් තොරව. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දෙන දානයක් සංකාරයක්. දැන් අපි පව් කිව්වත් සංකාරයක්. පින් කිව්වත් සංකාරයක්. ඒ විතරක් නෙමෙයි ආදරය කිව්වත්, කරුණාව කිව්වත්, මෛත්‍රිය කිව්වත්, දයාව කිව්වත් ඔක්කොම සංකාරම තමයි. ඇයි ඔය හැමතැනම ආත්මයක් තියෙනවා. ආත්මයක් තියෙන හින්දානේ ඔක් කරන්නේ. එන ආත්මයක් තියෙනවනේ ඒතර සංකාරයකුත් තියෙනවා. දැක්කද නුවණක් තියෙන්න ඕනි. මේක ප්‍රඥාවන්තං ආයන් ධම්මඤ්ඤායන් ධම්මං දුප්පඤ්ඤස්. මේ ප්‍රඥාවන්තයින්ගේ ධර්මයේ කිව්වේ තවත් දැනුමක් නෙමෙයි. ප්‍රඥාව කියන්නේ මේ විඥාන මායාව දකින්න එකමයි. ප්‍රඥා භාවිතබ්බ විඥාන පරිඤ්ඤය. එන මේ විඥාන මායාව සංඛාරා. ඒක බොරුවක්. එන මෙතන සත්පුජ්‍යල දෘෂ්ටිය තියෙන තාක්කල් අවිද්‍යාව තියෙනවා. සංඛාරා මායාවට හසු වෙලා තියෙන්නේ. සත්පුජ්‍යල දෘෂ්ටිය හැදෙන හැටි තමයි මේ කජ්ජනීය වග්ගය තුල අපිට ආත්මීය දැනීම කොහොමද ඇති වෙන්නේ කියන එක තමයි කජ්ජනීය වග්ගය තුල තියෙන වැදගත්කම. ඒකේ සූත්‍රය තුලින් පෙන්වන්න පුළුවන්. දැන් ඔබට අපි නිතරම පැහැදිලි කරා මෙතන මෛත්‍රිය කිව්වත් මේ අවිද්‍යා භූමියේ මෛත්‍රියක් නැහැ කියලා. අවිද්‍යා භූමියේ තියෙන මෛත්‍රියත් අවිද්‍යාසහගත මෛත්‍රියක්. ඇයි එතන කෙනෙක් ඉන්නවා මම මෛත්‍රී කරනවා. දැන් අප්‍රමාණ චේතෝ විමුක්තිය තුළ උපදින මහා මෛත්‍රිය අර බුද්ධ ස්වභාවය ශුන්‍ය ස්වභාවය තුළ මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න කෙනෙක්. ඒකත් මේ මොහොතේමයි සිද්ධ වෙන්නේ. මැරලා උපදින එකක් නෙමෙයි. මේ මොහොතේම මේ සිතට එන අරමුණේ සත්‍ය දැකලා මිදෙනවා නම් අන්න ශුන්‍යයි. අන්න බුද්ධ ස්වභාවය. තථාගතෝ නහෝති පරම්මරණං කිව්වේ ඒකනේ. ඒ තථාගතයන් වහන්සේ කියන්නේ කෙනෙක් පුජ්‍යලෙ නෙමෙයි කිව්වේ ඒක. තථාගත කියන වචනේම තේරුම කෙනෙක් නෑ කියන එකයි. අද බෞද්ධයෝ ඉන්නේ අනිත් ආගම් වල බෝඩ් ලෑල්ල එල්ලගෙන. බෝඩ් ලෑල්ල බැලුවම බෞද්ධ. හැබැයි බෞද්ධ සංස්කෘතිය තුල හිර වෙලා නම් ඔය ආමිසයට කොටු වෙලා නම් අනිත් ආගම් වල තියෙන බෝඩ් ලෑල්ල විතරයි වෙනස් වෙලා තියෙන්නේ. යත් ඉන්නවා නම් දිව්‍ය ලෝක යන කතාවක් හදාගෙන. එහෙනම් ඉතින් ඔක්කොම එකයි කියලාත් කියනවනම්. ඔව් ආගම් ඔක්කොම එකයි. අයියේ මිත්‍යා දෘෂ්ටිකයි. මොකද්ද ඒතකොට සම්මාදිට අන්න සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඕනේ. පරම සත්‍ය අවබෝධ කරන තාක් කිසි කෙනෙකුට සම්මාදිට්ඨියක් නැහැ. පරම සත්‍ය කියන්නේ ආගමක් නෙමෙයි කිව්වේ ඒකනේ. පරම සත්‍ය කියන්නේ ආගමක් නෙමෙයි. පරම සත්‍ය මේ ලෝකයේ ඇති එකම සත්‍යයි. ඒ සත්‍ය අවබෝධ කරන එකයි ධර්මය අවබෝධ කරනවා කියන්නේ ඒ සත්‍ය තමයි බුදු කෙනෙක් ලෝකෙට පහළක් දේශනා කරන්නේ සත්‍ය අවබෝධ කරගෙනයි. ඒ සත්‍ය අවබෝධය කියන්නේ කෙනෙක් පුජ්‍යලයක් නැති බව අවබෝධ කරන එකයි. එතකොට මේ හැම දෙයකින්ම ගම්ම්‍ය වෙනවා ආත්මය කියන එකක් නැති බව. ඒක දෘෂ්ටියක්. අපි ඒක දිගටම පැහැදිලි කරනවා. මෙතන ආයතන වලට එන ශබ්ද වර්ණ ගන්ධ රස පහස උණුසුම සීතල තද ගතිය කියන 5 senses වලට ස්පාර්ක් වෙන මෙන්න මේ ස්පාර්ක් එක තුල කෙනෙක් නැහැ. එතකොට ආයතන ටික එකට එකතු වෙලා ශබ්ද වර්ණ වලින් හැදුණු එක තමයි පොත මේසේ ඇඳ දුව පුතා ඔය කියන හැම වචනයක්ම සංඛාරයක්. සංඛාරයක් කියන්නේ සකස් වුණු දෙයක්. මොනවද සකස් වෙන්නේ? ශබ්ද වර්ණ ගන්ධ රස පහස. ඒව එකතු වෙලා හැදෙන එකට කියනවා සංඛාරයක්. ඒක සබ්බේ සංඛාර සියලු සංස්කාර ධර්මය අනිච්චයි. ඇයි එහෙම දෙයක් ලෝකේ නැහැ කොහෙවත්. ශබ්ද වර්ණ එකතු වෙච්ච එකක් කොහෙවත් නැහැ. ඒක තමයි චිත්තය කියන්නේ. චිත්තයක් කියන්නේ ශබ්ද වර්ණ ස්පන්දනයක් වේගයක් තුළ සකස් වෙන එක. බල ගැන්වීමක් ආත්මීය දැනීම. කජ්ජනී සූත්‍රය අපි පෙන්නවා කජ්ජන් කියනකොටත් අපි පෙන්නවා. නමුත් දැන් අපි කතා කරන්නේ කජ්ජනී සූත්‍රය නෙමෙයි. අපි දැන් කතා කරන්නේ අපි කජ්ජනී සූත්‍රය පැහැදිලි කරා ඔබට අහන්න පුළුවන්. ඒ තුලත් පෙන්වන්නේ සිත ඇදෙන හැටිමයි. මේ මොහොතේ අපි පැහැදිලි කරන්නේ පාරිලේක සූත්‍රය. දීර්ඝ සූත්‍රයක්. බොහොම අවශ්‍ය කරන මූලික ධර්මයේ මෙතනදී අපි හොඳින් බැලුවොත් අපිට අර ලොකු
දීර්ඝ පැහැදිලි කිරීම බොහොම වටිනා පැහැදිලි කිරීමක් බවට පත් වෙනවා. අපි සාමාන්‍ය විදිහට පොඩ්ඩක් බලමු. එක් කලක භාග්‍යවතුන් වහන්සේ කොසබෑ නුවර ഘോഷිතාරාමේහි වැඩ වාසය කරනසේක. එසද භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවේයි හැඳ පෙරවරු පාසිවුරුගෙන කොසබෑ නුවරට පිඬු පිණිස පිවිසේක. කොසබෑයේ පිඬු පිණිස හැසිර පසුබත්හි පිඬපාතයෙන් වැළකී සේත් තමන් වහන්සේම සෙන්සුන් පනවා සංගවා තබා පාසිවුරුගෙන උපස්ථායකයන් අමතා භික්ෂුන් අපලෝකන නොකොට භික්ෂුන්ගෙන් අපලෝකන නොකොට කියන්නේ අහන්න නැතුව ਵਿਚාර නොකොට එකලාව දෙවන මහනකු නැතිව චාරිකාවට වැඩිසේක. දැන් කිසිම දැන් අපි කියනවානේ දැන් බුදුන් වහන්සේ වඩිනකොට එනවනේ ඒ උපස්ථායක භික්ෂුන් වහන්සේ නමකුත් උපස්ථානයේ සඳහා එවැනි කෙනෙක් උපස්ථානයටවත් තනිව උදකලා වඩිනවා. මේ පෙරබත කියන්නේ දැන් පෙරබත කියන්නේ අපි දන්න පිණ්ඩපාතේ වඩින එක. ඊට පස්සේ පසුබත කියන්නේ ඒක පිණ්ඩපාතේ වැළඳන. එතකොට ඉක්බිති ඒ කියන්නේ පිණ්ඩපාතයෙන් පස්සේ මේ විදිහට බුදුන් වහන්සේ උදකලා වැඩියා. ඉක්බිති අන්‍යතර මහණෙක් මුදුන් වැඩි නොබෝ වේලෙහි ආයුෂ්මත් අනද තෙරණුවන් කරා එළඹසේක. එළඹ ආයුෂ්මත් අනද තෙරණුවට දෙලකී. ඇවත් ආනන්දේනි. භාග්‍යවතුන් වහන්සේ සෙනසුන් සංගව තබා පාසිවුරුගෙන උවටු මහණුන් නොමැතිව කිසි භික්ෂුන් වහන්සේ නමක් නොමැතිව එකලාව කියන්නේ තනිව චාරිකාවෙන් නික්ම වැඩිසේක. ඇවත යම් කලක භාග්‍යවතුන් වහන්සේ සෙනසුන් සංගවත් තබා පාසිවුරුගෙන උපස්ථායකෙක් භික්ෂුන්ගෙන් අපලෝකන නොකොට භික්ෂුන් වහන්සේටත් නොකිය පශ්චාත් ශ්‍රමණේකු නැතිව කිසිම ශ්‍රමණේකුත් නැතිව චාරිකාවට මෙහෙම යන්නේ අවිදින එක සාමාන්‍ය පැහැදිලි කිරීම චාරිකාවට බැස යනසේකද එකල භාග්‍යවතුන් වහන්සේ එකලම වසනු කැමතිසේක. එතකොට භාග්‍යවතුන් වහන්සේ කැමතියි හුදකලාව වාසය කරන්න. එකලාව වාසය කරන්න. පිරිස අතර ඉන්න නෙමෙයි. එකලේ යම් කෙනෙකුන් විසින් භාග්‍යවතුන් වහන්සේ ලුහු බැඳිය යුතු නොවේ. එතකොට කවුරුත් ගිහිලා භාග්‍යවතුන්ගේ පස්සෙන් යන්න සුදුසු නැහැ. උන්වහන්සේට අවශ්‍යයි හුදකලාව. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිරිවෙලින් චාරිකා කරනසේක් පාරලේක්‍ය වනේ කරා වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ පාරලේක්‍ය වනේහි භද්‍ර වූ සල් රුක් මුල වැඩ වසනසේක. භද්‍ර වූ ඒ කියන්නේ සල් ගසක් යට වාඩි වුණා. එසද බොහෝ භික්ෂූහු ආයුෂ්මත් අනද තෙරණුවන් කරා එළඹිය. එළඹ ආයුෂ්මත් අනද තෙරණුවන් සමග සතුටු යුතු සිහි කළ යුතු කතා කොට ඒ කියන්නේ ආනන්ද තෙරුන් වහන්සේ මුණ ගැසිලා සතුටු බස් දොඩන කියන එකනේ. සිහි කළ යුතු කතා කොට නිමමා එකස්ව හුන්න. එකත් පස්ව හුන්න. එකත් පස්ව හුන් ඒ මහණු ආයුෂ්මත් අනද තෙරණුවනට තෙලකීහ. ඇවැත්නි අනද තෙරණුවනි. අප විසින් බුදුන් හිමියෙහි දැහැමි කතා ඇසූ බොහෝ කල් ඇත. ඇවැත්නි අනද තෙරණුවනි. අපි බුදුන් සමයෙහි දැහැමි කතා අසන්නට කැමැතියෙමි. එසද ආයුෂ්මත් අනද තෙරණුවෝ ඒ මහණුන් සමග පාරලේක්‍ය වනේ වූ ඒ භද්‍රශාල මූලයේ වෙත භාග්‍යවතුන් වහන්සේ කරා එළඹිය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසක වුණ. භාග්‍යවතුන් වහන්සේ එකත් පස වුණේ මහණුන්ට දැහැම් කතා කරුණු දැක්වූසේක. සමාදන් කරවූසේක. තෙද ගැන්වූසේක. පින වූසේක. දැන් මේ බුදුන් වහන්සේ එතකොට එතන වැඩ වසනකොට මේ සල් ගස මුල ඉතින් මේ ආනන්ද තෙරුන් වහන්සේ බහැ දකින්න අපේ භික්ෂුන් වහන්සේලා පිරිස භාග්‍යවතුන් වහන්සේ බැස වන්දනා කරලා එකත් පසක වාඩි වෙලා දැන් මේ ධර්ම ශ්‍රවණය කරන්නයි හදන්නේ. එසඳ භාග්‍යවතුන් වහන්සේම මහණෝගේ චිත්ත විපරිතය පරිවිතර්කේ
සිය සිතින් දැන මහණුන් අමතු සේක. මහණෙනි, මා විසින් විචාරය නුවණින් දහම් දෙසන ලද විචය නුවණින් සතර සීවටන් හෝ දෙසන ලද විචය නුවණින් සතර සම්‍යක් ප්‍රදාන වූ දෙසන ලද සතර ඉර්ධිපාදෝ දෙසන ලද පංචේන්ද්‍රයෝ දෙසන ලද පංච භයෝ දෙසන ලද සත්ත බොජ්ජංගයෝ දෙසන ලද අරියට මග දෙසන ලද මා විසින් මෙසේ විචය නුවණින් දහම් දෙසන ලදී. මහණෙනි, මා විසින් මෙසේ නුවණින් දහම් දෙසත්ම වැලිත් මෙහිලා ඇතැම් මහණක් හට මෙබඳු විතර්කයක් උපත. කෙසේ දන්නා කෙසේ දක්නා මහණහට අරහත් මාර්ග ඥානයට අන්තරව ආක්ෂේපය අරහත් ඥානයට අන්තර ආසවානං කය හෝති. කෙසේ දන්නා කෙසේ කෙනෙකුද මේ ආශ්‍රව කෙලෙස් ඡය කරලා ඒ අනුත්තරත්වයට පත් වෙන හැකියාව තියෙන කියන ඔන්න ඔය ප්‍රශ්නේ මේ භික්ෂුන් වහන්සේලාගේ සිත් සතන්හි ඇති බවට බුදුන් වහන්සේ මෙතනදී නුවණින් දකිනවා. දැකලා දැන් ධර්මයේ දේශනා කරන්න බුදුන් වහන්සේ සැරසෙනවා. කෙසේ කොහොම දකින කෙනාටද මේ ආශ්‍රව කෙලෙස් ඡය වෙන්නේ? ඔන්න ඔතනයි. බුදුන් වහන්සේ පැහැදිලි කරා. මහණනි, කෙසේ දක්නා කෙසේ දන්නා මහණක්කට අරහන් මාර්ග ඥානයේට අන්තරව ආශ්‍රෝෂය සංඛ්‍යාතර ඵලයේ වේදයක්. මහණෙනි, මේ බුද්ධාදී ආර්යයන් නොදක්නා සුළු ආර්ය ධර්මයේ අදක්ෂ වූ ආර්ය ධර්මයේ අකෝවිද වූ ආර්ය ධර්මයේ අවිනීත වූ බුද්ධාදී සත්පුරුෂයන් නොදක්නා සුළු සත්පුරුෂ ධර්මයේ අදක්ෂ වූ සත්පුරුෂ ධර්මයේ අකෝවිද වූ සත්පුරුෂ ධර්මයේ අවිනීත වූ අසෘතවත් පෘථග්ජන තෙමේ සුද්ධ රූපයම ආත්ම වශයෙන් දක්නේ. ආර්ය ධර්මයේ දන්නේ නැති කෙනා, ආර්ය ධර්මයට අදක්ෂ කෙනා, ආර්ය විනේ හඳුනන්නේ නැති කෙනා. එතකොට ඒ කෙනා රූපේ ආත්ම වශයෙන් ගන්නවා කියලා බුදුන් වහන්සේ. අසෘතවත් පෘථග්ජනතේ මේ රූපය ආත්ම වශයෙන් දක්නේ. ඒ කියන්නේ මේ කය ආත්මයක් කියලා හිතනවා. රූපය ආත්මයක් කියලා ගන්නවා. මහණෙනි, යම් මේ දිට්ඨි සමුප්පන්නේ නාසකෙක් සමනුපස්සනායක යම් ඒ දිට්ඨි සමනුපස්සනායක වේද ඒ සංස්කාර වේ. ඒ විගේ දෘෂ්ටියක් තියෙන එයත් සංකාරයක්මයි. ඒ සංස්කාර කුමක් නිදාන කොට ඇත්තේද, කුමක් සමුදය කොට ඇත්තේද, කුමක් ಜಾති කොට ඇත්තේද, කුමක් ප්‍රභව කොට ඇත්තේද යත් මහණෙනි අවිතු පහසින් උපන් වේදනාවෙන් පහස්නා ලද අසෘතවත් පෘථග්ජනහට උපනේ තෘෂ්ණායේ අද්ද සංස්කාර එයින් හටගත්තේ. අනේ වාක්‍යය ඊටම වැදගත්. ඒ කියන්නේ මේ සංස්කාර කුමක් ඇසුරු කරලා හටගත්තේද? ඒ කියන්නේ මෙතනදී හටගත්ත සංස්කාරය ආත්ම සංස්කාරය. මේ ආත්මය කොහොමද හැදෙන්නේ කියන තමයි කජ්ජනීය සූත්‍රයේ තියෙන කොහොමද වැදගත්ම මාතෘකාව. ඒ කියන්නේ කජ්ජනීය සූත්‍රය තුළ ඔබට දකින්න ලැබෙන්නේ මේ ආත්මය හැදෙන හැටිම තමයි. අතන මෙතන ආත්මය කියලා දෙයක් නැහැ. සත්පුජ්‍යල කතාවකුත් නැහැ. මේක අනාත්ම ධර්මයක්. මේක ආත්ම ධර්මයක් නෙමෙයි. මෙතන ආත්ම කතාවක් නැහැ. අපි මේක පෙන්වන්න තමයි අපි ගොඩාක් පැහැදිලි කරේ බාහිර දෙයක් තිබ්බොත් තමයි කන්නාඩියට දෙයක් වැටෙන්නේ. නයිදන් අත්තකතම් බිම්බන් නයිදන් පරකතම් මේ ප්‍රතිබිම්බේ තමන් ඇදුවෙත් නැහැ වෙනායෙක් ඇදුවෙත් නැහැ. හේතුන් පටිච්ච සම්භූතා හේතු නිරෝධ නිරුද්ධති. එතකොට මේ ධම්ම හේතුබ්බගව තේසං හේතුන් තථාගතෝ කියන කොටත් අපිට පැහැදිලි වෙනවා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ හේතුඵල ධම්. කර්ම විශයක් ගැන නෙමෙයි. මොකද ඒක පෘථග්ජන භූමිය හැම ආගමකම තියෙන දෙයක්. ඕක කියන්නේ බුදු කෙනෙක් අවශ්‍ය නැහැ. කර්ම විශය ගැන කතා කිරීමෙන් පළක් නැහැ. මොකද පෙරණැසු විරුද්ධාම තුළ බුදුන් වහන්සේ දේශනා කරන්නේ එය නොවේ.
ඒක තේරෙනවා හොඳටම. යේ ධම්මා හේතුබ්බගවා තේසං හේතුන් තථාගතෝ කියන හේතුඵල ධමයක් තමයි මේ තථාගතයන් වහන්සේ ලෝකෙට දේශනා කරන්නේ. එහෙනම් බුද්ධ දේශනාවක් කියනවා නම් ඒක හේතුඵල ධමයට අනුගතව දේශනා විය යුතුයි. හේතුඵල ධම තුළ කර්ම විශේෂ ගැන කතා කිරීමෙන් පළක් නැහැ. ඒකට හේතුව හේතුඵල ධම මේ මොහොතේ යම් හේතුවද සකස් වෙන්නේ උපම් ඵලයයි අපි හේතුඵල ධම කියන්නේ. උතර මෙතනදිත් දැන් අපිට මේ මොහොතේ ආත්මයක් දැනෙනවා. ඒ ආත්මීය දැනීමට හේතුව තමයි බුදුන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ. අසෘතව පෘථග්ජන මේ ධර්මයේ දන්නේ නැති කෙනා. එතකොට ඒක මනාකොට මේ සූත්‍රයේ අපි මේ සිංහල අනුවාදනයේ ඉදිරිපත් කරේ සූත්‍රය තුලින් පේනවා. කතංච භික්ඛවේ ඥානතෝ කතං පස්සතෝ අන්තරා ආසවාන කය හෝති. ඉද භික්ඛවේ අසුතව පුතග්ජනෝ අරියානං දස්සාවි අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්ම විනීතෝ අරිය ධම්මෝ අවිනීතෝ අරියානං අදස්සාවි අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මෝ අවිනීතෝ සප්පුරිසානං අදස්සාවි සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ සප්පුරිස ධම්මෝ අවිනීතෝ. ආර්ය ධර්මය හඳුනන්නේ නැහැ කියන්නේ ආර්ය ධර්මය කියන්නේ කුමක්ද? අපි බාහිරින් දෙයක් දැකලා ඒක පොතක් මේසයක් කියලා ගන්නවා නම් දෙයක් කර ගන්නවා නම් එතන ආර්ය ධර්මයේ නොහඳුනකමයි හේතුව. ආර්ය ධර්මයේ දන්නවා කියන්නේ ආර්ය ධර්මයේ දන්නවා කියන්නේ අපි දකින දේවල් කොහෙවත් නැති බව දකින එකයි. දකින දේ කොහේ හරි හමු වෙනවා නම් එතන ආර්ය ධර්මයේ නොහඳුනන බවයි. ආර්ය කියන්නේ කුමක්ද? බුදුන් වහන්සේ මේ වචන භාවිතා කරනව පමණයි. එදා බුදු සමය තුළ භාවිතා කළ වචන වලට ඒ ධර්මයේ පැහැදිලි කරන්න ස්ථානගත කරලා පෙන්වනවා. මෙන්න මෙයයි. වචන නම් වචන විතරයි. වචන සියල්ලම ලෞකිකයි. දැන් මේකෙන් හොඳටම වැටහෙනවා දැන් නාමයේ රූපය එකට එකතු වෙලා විඥානයනේ අපි කියන්නේ මේ මේසේ පොත ඇඳ දුව පුතා ඔක්කොම කතාව තියෙන ලෝකයක් හැදෙන්නේ. විඥාන මායාවනේ. එතකොට ඒක චිත්තයක්නේ. චිත්ත තුළම වෙන්නේ. චිත්තයක් කියන්නේ මොකද්ද? ශබ්ද වර්ණ ගන්ධ රස එකතු වෙලා තියෙන. ඒක කජ්ජනී සූත්‍රයේ මුල ඉඳන්ම පෙන්නනවා. ශබ්ද වර්ණ ගන්ධ රස එකතු වෙලා හදාගත්ත සම්පටිච්ඡන්න වෙලා අර පටිච්චසමුපාණයෙන් හටගත්ත මේසයක් අපිට හම්බ වෙනවා, පුටුවක් හම්බ වෙනවා, හැමදේම එහෙමයි. මේසයක් එළියේ නෑ කියන්නේ ඒක චිත්තයක්. ඒක ශබ්දයයි වර්ණයයි. ශබ්ද වර්ණ එකට ස්පාක් වෙන එක තමයි චිත්ත. ශබ්ද තරංගය වර්ණ තරංගය එකතු වෙලා චිත්ත තරංගයක් හැදෙනවා. ඔය කොහෙවත් තියෙන එකක් නෙමෙයි. අර ආයතන විඥාන මුකුත් අඳුරන්නේ නැහැ. ඇසක් මුකුත් දන්නේ නැහැ, කන දන්නේ නැහැ නේ. මේසයක් කියලා එකක් ඇසට හම්බ වෙන්නේ නැහැ. කනට හම්බ වෙන්නේ නැහැ. නමුත් ওই ශබ්ද වර්ණ එකතු වෙලා තමයි ඔය අර චිත්තය ඇදුනේ මේසේ. එතකොට ඒ දාගත්ත ශබ්දයත් ඒ ආපු ශබ්දයත් ඒකත් එක්ක තිබුණු වර්ණයත් එකතු වෙච්ච එක තමයි දැනීම් ටික සේරම එකතු වෙලා තමයි චිත්තය කියන්නේ. එතකොට ඒව එකතු වෙච්ච එක තමයි විඥානික සංඛාර. අන සංඛාර. මොන සංඛාර වේ නාම රූප. නාම රූප කියන්නේ මොනවද? ශබ්ද වර්ණ ඔය ආයතන ටිකම තමයි. ආරම්මන එකට එකතු වෙන එකයි නාම රූප එකතු වෙන එක. ඒකමයි. එතකොට ඒ නාම රූප එකතුල හැදෙන විඥානික සංඛාරා කියන්නේ ශබ්ද වර්ණ මේ ආයතන වලින් එන ප්‍රසාද ටික එකට එකතු කරලා ගන්න එක මනෝ විඥානය කියන්නේ. අරක ආයතන විඥානය. මනෝ විඥානය කියන එක මේ මොළය ඇතුලේ තියෙන එකක් නෙමෙයි. මනෝ විඥානය කියන්නේ මේ ස්පාක් ගොඩේම එකතු වෙලා හැදෙන ස්පාක් එකක්මයි. ඒකයි වට්ටම් වට්ටති කියන දෙවන වට්ටේ තමයි අපි මේ පේනව නෙමෙයි හිතනවා කියලා කිව්වේ ඒකයි. ඒතර පේනකොටම අපිට මේ පේන හැම දෙයක්ම අපි සිතුවිල්ලක් වෙනවා. ඒ සිතුවිල්ලක් තමයි අපි සැසුරු කරන්නේ. බාහිර කියන එකක් නෙමෙයි. ඔන්න උතර තමයි එතකොට දෙයක් හම්බ වෙන්නේ නැහැ. දෙයක් හම්බ වෙන්නේ නැතිව දැක්කොත් තමයි ආත්මය කියන එකක් නැත්තේ. හැබැයි ඔන්න අරියානන්ද දස්සාවි ආර්ය කියන්නේ මොකද්ද? එතකොට නාම රූප එකතු වෙන තන ආර්ය ධර්මයේ නැහැ. ඒක පෘථග්ජන උම්මන්තක භූමි. ආර්ය භූමිය කියන්නේ නාම රූප මේ ශබ්ද වර්ණ එකතු වෙලා දෙයක් කියලා ගත් එක සත්‍යයක් නොවන බව දකින්න එක. ඒක අදක්ෂාව කියන්නේ අරියානං අදස්සාවි අරිය ධම්මේසෝ කෝවිදෝ කියන්නේ එහෙනම් ඒ ධර්මයේ දකින්න නැත්නම් අර දර්ශනේ දකින්නේ නැහැ. දර්ශනේ දකින්නවා කියන්නේ දෙයක් නැති බව දකින දර්ශනේ දකින්නවා. මොන අරියානං දස්සාවි. අරියානං අරිය ධම්මේසු කෝවිදෝ කියන්නේ එතකොට එතනට ඒ දකින්න දක්ෂතාවයක් තියෙනවා. එහෙනම් අරිය ධම්මෝ විනය එහෙනම් එයාට හම්බ වෙන්නේ නැහැ. රාග දේශමෝ. රාග දේශමෝ හමු වෙන්නේ නැති එකමයි අරිය විනය.
දෙයක් හම්බ වෙන්නේ නැහැ. දෙයක් තිබ්බොත් ජරා මරණ ශෝක පරිදේව සේරම තියෙනවා. ඔන්න අරියානන් දස්සාවි අරිය ධම්මේසු කෝවිදෝ අරිය ධම්මෝ විනියෝ. අනේ එහෙම වුණොත් තමයි සත්පුරුෂ ධම්මස්ස කියන තැනට එන්නේ. ඒක සත්පුරුෂයෙක් නැහැ. එතකොට අවිද්‍යා භූමිය. මිත්‍යා දෘෂ්ටිකයෙක් කියන්නේ. මිත්‍යා දෘෂ්ටිකේ කවදා සත්පුරුෂයෙක් වෙනවද? ඒක වෙන්නේ නැහැ. සමාජගත වෙලා තියෙන ධර්මයේ පැහැදිලි හරිම බොළඳ තැනකයි තියෙන්නේ. මේ පැහැදිලි කිරීම මේ තරම් නිර්වුල්ව තියෙනවා නම් මේ සමාජයට බොහොම වටිනවා. එහෙනම් මේ සමාජය බොහොම ඍජු වෙනවා, නිවැරදි වෙනවා, පිරිසිදු වෙනවා. මේ තරම් ඇත්තරම මිත්‍යා දෘෂ්ටික මේ තරම් තෘෂ්ණාවට, තණ්හාවට කොටු වුණු මේ තරම් පහත් වැඩ කරන සමාජයක් ගොඩ නැගෙන්නේ නැහැ. අද ඊටාම අවාසනාවන්ත විදියට බෞද්ධ සමාජය පිරිහිලා මේ සත්‍ය ධර්මයේ දේශනා නොකිරීමයි මේකට හේතුව. මේක ඇත්තටම පුංචි කාලේ ඉඳන් දහම් පාසලේ ඉඳන් උගන්වන දේ කිසිම තේරුමක් නැති සිලබස් එකක් වෙලා. ඒකයි මේ පිරිහීමට ප්‍රධාන හේතුව. ධර්මයේ ගිලිහීමයි බෞද්ධයාගේ අවසනාවට පිරිහීමට මුළු රටක් ජාතියක්ම විනාශ වෙන්න හේතු වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ සත්‍ය ධර්මයේ හෙලි කරන්නේ ඇත්තටම සෑම දෙනාගේම යහපත උදෙසා. එක පැත්තකින් සසර දුකෙන් මිදෙනවා. තව පැත්තකින් මේ ජීවිත වන මොහොතේම දුකෙන් මිදලා සතුටින් ඇත්තටම විශාල යහපතක් සිද්ධ වෙනවා. මේ මුළු සමාජෙම තියෙන අවඩයකින් ඇත්තටම දුර වෙනවා, අඩු වෙනවා. ඉතින් මේ සමාජයටම යහපතක් වෙනවා බෞද්ධ සමාජයට මේ ධර්මයේ සත්‍ය ධර්මයේ දේශනා කිරීම. ඒක මනාකොට දේශනා කරන සත්‍ය ධර්ම අවබෝධයෙන් දේශනා කළ යුතුයි. ඒ සඳහා ඔබ ධෛර්යමත් විය යුතුයි. අනේ එතකොට දැන් අපි සත්පුරුෂානන් දස්සාවි සත්පුරුෂ ධම්මේසු කෝවිදෝ සත්පුරුෂ ධම්මෝ විනයෝ කියන තැනත් එතකොට සත්පුරුෂ කියලා ධම්මෝ කියනකොටම අපිට පේනවා දෙයක් කියලා ගත්තොත් අසත්පුරුෂයෙක්. සත්පුරුෂයෙක් කියන්නේ දෙයක් නැති බව දකින්න කෙනෙක්. කල්‍යාණ මිත්‍රයෙක් කියන්නේ දෙයක් නැති බව දකින්න කෙනෙක්. ඒක ඔබට මේ ධර්මයේ පිරිසිදු කරගෙන යනකොට දකින්න ලැබෙනවා. එතකොට ඒ දිට්ඨි සමනුපස්සනයක් වේද ඒ සංස්කාර කුමක් නිදාන කොට ඇද්ද සමුදය කොට ඇද්ද කුමක් ಜಾති කොට ඇද්ද ප්‍රභව කොට ඇද්ද අන්න එතනදී බුදුන් වහන්සේ පැහැදිලි කරනවා ඒ අවිදු සම්පස්යෙන් උපන් ඒ වේදනාව අන්න අසෘත පු탁ජනයාගේ මෙන්න මේ දෙයක් කියලා ගත්ත ගමන් මේ දෙයට ඇලෙන ගැටෙන ස්වභාවයයි ඒ කියන්නේ තෘෂ්ණාව තණ්හාවේ ස්වභාවය. ඒ කියන්නේ චිත්තාරෝපණය තුල අපි කිව්වේ අර ආත්මීය ආරෝපණයමයි තණ්හාව. ඒකමයි හේතු වෙන්නේ. එතකොට මේ සියල්ලටම ඒ කියන්නේ ආත්ම වශයෙන් ගත්ත මෙන්න මේ ආත්ම සංඥාව හැදෙන්න. ඒකම තමයි එතකොට හේතු වෙන්නේ සමුදය වෙන්නේ. ඒ කියන්නේ හේතුව වෙන්නේ ජාතියක් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සියල්ලටම. ඒකයි දෙයක් කියලා ගත්තොත් එතන ඉඳන්ම තියෙන්නේ. අපි කියුවේ ඒකයි උපාදාන ජරා මරණ ශෝක පරිදේව සේරම. අපිට එන අරමුණ බාහිර ඇත්ත කරගත්තොත් මොකද වෙන්නේ? එතනම භවයේ දෙයක් හම්බ වෙනවා පොත කියන. දෙයක් හම්බ වෙනවා කියන්නේ જાතියක් උපදිනවා පොත කිය. එතනම ජරා මරණ තියෙනවා. ශෝක පරිදේව දුක්ඛ දෝමන සියල්ලම තියෙනවා. බාහිර දෙයක් කරගත්තොත් එතන උපාදාන තියෙනවා. උපාදාන තියෙන භවය තියෙනවා. ඒකයි මෙතන අපි ගත්තොත් මේ සේරම එන්නේ අර ආරෝපණය නිසායි. ඒ කියන්නේ ශබ්ද වර්ණ එකට එකතු වෙලා එන චිත්ත තරංගේ, ශබ්ද තරංගේ, වර්ණ තරංගේ එකතු වෙලා චිත්ත තරංගේ. එහෙම නැත්නම් ශබ්ද වර්ණ ගන්ධ රස පහස කියන මේ පංච ආයතනේ මේ මනෝවිඤ්ඤාණය දෙයක් කළ දැනීම තුළ එතරම් ස්පාක් එක තුළ එන අර විනිවට් පහේ කරන්ට් එක චිත්තාරෝපණය. ඒ ආරෝපණය, ඒ චුම්බක ආරෝපණය කියලා අපි කිව්වේ ඒ වගේම ආරෝපණය. ඒක තමයි ස්නායු පද්ධතිය ඔස්සේ දුවන මේ අර කරන්ට් එක මිලුත්. ඒකම තමයි මේ චේතනාහම්බික එක. කාටට ගහන්නත් ලොකු චේතනාවක් ආවොත් නේ ශක්තියෙන්. එහෙම වුණොත් නේ එතකොට ඒ බලය එන්නේ කොහෙන්ද? මේ මොහොතේම චේතනා සිතුවිල්ල ආදාන. එහෙනම් මේ චිත්තේ තමයි එතකොට සකස් වෙන්නේ. මේ තියෙනවා කියන දැනීමම තණ්හාවම තමයි. තෘෂ්ණාවම තමයි. ඒකමයි චිත්තාරෝපණය කියන්නේ. ආරෝපණයක් තුල අපි දිගට මේ ආරෝපණේ පවතින තණ්හා. ඒක නිසා තමයි අපි මේ හැම දෙයක්ම තණ්හාවට කොටු වෙලා තමයි සිද්ධ වෙන්නේ. රාග දේශ මොහ කියන්නේ ඒකම තමයි ඇලෙන ගැටෙන ස්වභාවය. ඒකම තමයි අස්මිමයි. ඒකම තමයි තණ්හා. ඒකම තමයි තෘෂ්ණා වචන ගොඩක් විතරයි. එකම පැහැදිලි කිරීම. දෙයක් කියලා දැනෙන එකයි මේ සියල්ලටම හේතුව. එහෙනම් ඒ සමුදය කරගන්නේ මොනවාද? තෘෂ්ණාව සමුදය කොටගෙනයි මේ සියල්ල හටගන්නේ කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරනවා මෙතනදී.
අවිජ්ජා සමත සංජේන භික්ඛවේ වේදේත පුට්ටස්ස අසුතවා පුතග්ජනස්ස uppannā තණ්හා තතෝජෝ සෝ සංඛාරෝ ඒකයි කියවේ. ඉති කෝ භික්ඛවේ කෝ සංඛාරෝ අනිච්චෝ සංකතෝ පටිච්ච සමුප්පන්නෝ. එතකොට දැන් මෙතනදී මහණෙනි මෙසේ ඒ සංස්කාරද අනිත්‍ය සංකතේ පටිච්ච සමුප්පන්න ඒ කියන්නේ ප්‍රත්‍යයෙන් උපන්නේ. ඒ කියන්නේ මේ සංකාර දෙයක් කියලා ගත්ත එක. දැන් සංකාරකවම ගොඩක් අයට ඕක තමයි ඉස්සලම හොඳින්ම ලියා ගන්න මොනවද මේ සංකාර පොත කියන්නේ සංකාර මේස කියන්නේ සංකාර දෙයක් ගත්තොත් එතන ආත්මී සංකාර. ඒ කියන්නේ වචී සංකාර කාය සංකාර මනෝ සංකාරගේ ආදරය කියන්නේ සංකාර දෙයක්මයි ආත්මය නිරූපණය වෙනවා. එහෙනම් කරුණාව කියන්නේ සංකාරයක් දෙයක් ඒ කියන්නේ අතරත් නිරූපණය වෙනවා ආත්මය මම කරුණා කරනවා. හැමසම දෙයක් කියලා ගන්න මෙතන හොඳටම සංකාර වෙන් කළා දකින්න පුළුවන්. ශබ්දයක දෙයක් නැහැනේ. වර්ණයක දෙයක් නැහැනේ. ශබ්ද වර්ණ එකතු වුණොත් දෙයක් තියෙනවා. දැන් මේ පැත්තෙන් ඇපල් කිව්වොත් ওই පැත්තෙන් ඇපල් ගෙඩියක් මතක් වෙන්නේ ඒකනේ. අයියේ ශබ්දේ රූපයක් තියෙනවා. ශබ්දේ රූපයක් තිබ්බොත් ඒක සංකාර. එහෙම වුණොත් එතන ඇපල් ගෙඩියක් තියෙනවා. අනේ එකෙන් හොඳට ඕක පැහැදිලි වෙනවා. අපි ගත්තොත් මෙතන කරුණාව කියන්නේ දෙයක්ම තමයි. ඒ මෙතන ශබ්ද වර්ණ වලින් එහා තියෙන සේරම දෙයක් වෙනවා. ඒකයි වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර කියන්නේ සේරම දෙයක් වෙනවා. ඒ කියන්නේ ශබ්ද වර්ණ වෙන්ුන් නැත්තම් එතන සංකාරයක්ම තමයි තියෙන්නේ. හොඳට බලන්න. ඔබටත් ඒක වැටහෙයි. ඒ සියල්ලම සංකාරයක් බවට පත් වෙනවා. කරුණාව, මෛත්‍රිය, දයාව අසෘතවත් පෘථග්ජන භූමිය. ඒ කියන්නේ දෙයක් කියලා ආත්මයක් කියලා ගත්ත භූමියක කවදාවත් නැහැ සම්මා දිට්ඨිය. සියල්ලම සංකාරයක්, සංකතයක්, සකස් වුණු දෙයක් තුල ඉර වෙලා. එතනයි එතකොට අර ආරෝපණය, චිත්තාරෝපණයත් එතනයි එතකොට බල ගැනලා තියෙන තෘෂ්ණාවටත් හේතුව. තෘෂ්ණා අනිත්‍ය සංකතය ප්‍රත්‍යේනුපන්නේ. ඒ වේදනා සංඥා සංකාර සියල්ලම ස්වභාවයෙන් යුක්තයි. සංකතය ප්‍රත්‍යඋපන්නේ. ස්පර්ශය වේදනා සංඥා සියල්ලම මේ විදිහට යන්නේ. එතකොට ස්පර්ශය එතකොට ඒ ස්පර්ශයද අනිත්‍ය සංකතේ ප්‍රත්‍යඋපන්නේ. අවිද්‍යාවද අනිත්‍ය සංකතේ ප්‍රත්‍යඋපන්නේ. මෙසේ එනුදු දන්නා දක්නා මහණහට අරහන් මාර්ගයට අන්තරාව අරහත් ඵලය වේ. මේ සත්‍ය දැකීමයි එතකොට අරහත් ඵලයට හේතු වෙන්නේ. දැන් මේක තේරුම ලියලා තියෙන්නේ එහෙමයි. අරහත් ඵලය කියලා දැම්මට මේකේ සූත්‍රවල අපි පෙන්වන අමතිස්සම මේ කියන මේ පැහැදිලි කිරීම ලියලා තියෙන විදිහට වැඩිය ඒ හරිම ඊට වැඩිය නිර්මල බවක් තියෙනවා සූත්‍රය තුල දකිනකොට. ඥානතෝ එවම් පස්සතෝ අන්තරා ආසවානං කය හෝති කියන මිසක් අතර කෙනෙක් නිරූපණය කරන ඵලයටපත් වෙනවා කියන. එහෙම දෙයක් මෙතන සඳහන් වෙන්නේ නැහැ සූත්‍රේ. ඒක නිසා බොහොම පරිස්සමෙන් තමයි මේ සැඟවුණු තැන දකින්නවා. ඉතිකෝ භික්කවේ සෝපි කෝ සංඛාරෝ අනිච්චෝ සංකතෝ පටිච්ච සමුප්පන්නෝ පි තණ්හා අනිච්චා සංකතා පටිච්ච සමුප්පන්න වේදනා අනිච්චා සංකතා පටිච්ච සමුප්පන්න පස්සෝ අනිච්චෝ සංකතෝ පටිච්ච සමුප්පන්න අවිජ්ජා අනිච්චා සංකතා පටිච්ච සමුප්පන්න ඥානතෝ එවං පස්සතෝ අන්තරා ආසවණං කය හෝති. එතකොට මේ පැහැදිලි කිරීම අපිට පේනවා. ඒකයි මහණෙනි මෙසේ ඒ සංස්කාරද අනිත්‍ය සංකතේ පටිච්චසමුප්පන්නේ. දැන් සංකාර මේ ඒ තෘෂ්ණාද අනිත්‍ය සංකතේ පටිච්චසමුප්පන්නේ. වේදනාව අනිත්‍ය සංකතේ පටිච්චසමුප්පන්නේ. ස්පර්ශය අනිත්‍ය සංකතේ පටිච්චසමුප්පන්නේ. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධය තමයි මෙතනදී මේ එකින් එක ගන්න අනිත්‍ය සංකතය පරිසම්පන්නයි කියලා. මොකද දෙයක් කියලා ගන්නකොට ඒක පොත මේස හදන කියලා ඒක ස්කන්ධයෙන් හැදෙන. ස්කන්ධයම කියනවනම් ඒ සියල්ලම වචනේ ඒකම දෙයම කියන්න පුළුවන්. එතකොට මේ සූත්‍රයේ මෙතනදී සිංහලෙන් ලියලා තියෙන මෙන්න මේ වාක්‍ය
අපිට සිද්ධ වෙනවා ඒ වාක්‍ය ඔබට පෙන්නන්න ඒ වාක්‍යයේ සූත්‍රය තුල නැති බව තේරුම ලියනකොට දාලා තියෙන බව. ඒක තමයි මහණෙනි මෙසේනු දන්නා දක්නා මහානහට අරහන් මාර්ගයට අනත්තරව අරහත් ඵලයටපත් වේ කියන එකක් මේ සූත්‍රයේ එහෙම දෙයක් නැහැ. නමුත් තේරුම ලියනකොට මේ මානසිකත්වය තමයි අපි කිය පාට කණ්ණාඩියක් දාලා සූත්‍ර දිහා බැලුවොත් ඒ පාට කණ්ණාඩියෙන් පේනවා කියලා. මේ අපි අර හැම දෙයක්ම මේ අරහත් ඵලය මේක රහත් වෙනවා මේ රහත් ඵලය මේ රහත් වෙන කෙනෙක් ඉන්න ඔන්න ඔය වගේ කණ්ණාඩියක් දාගෙන බැලුවොත් ඔය හැමතැනම ඕක තමයි ලියන්නේ. ඒක තමයි මේ සූත්‍රවල තේරුම් ලියනකොට කරලා තියෙන්නේ. නමුත් එහෙම දෙයක් මේ සූත්‍රය තුල ඒ වාක්‍ය තුලවත් නැහැ. ඒ කියන්නේ මේ අරහත් ඵලයටපත් වෙනවා කියන එකක් නැහැ මෙතන. මෙතන තියෙන්නේ ඥානතෝ එවම් පස්සතෝ අන්තරා ආසවාන කය හෝති. ඒ කියන්නේ ආසව ෂයලා යනවා කියලා විතරයි තියෙන්නේ. ඉතින් ඔකට අරහත් ඵලයක් ගැන කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ මේ රහත් භාවයේ රහතන් වහන්සේලා කියලා කෙනෙක් හදන්න යන්න එපා කියන එකයි අපි කියන්නේ. එහෙම කෙනෙක් නෙමෙයි මෙතන. කෙනෙක් නැති වෙන එකටයි අරහත් කියන්නේ. අනන්තරයි කියන්නේ. ඒ අනන්තරය කියන්නේ කෙනෙක් නෙමෙයි. තවත් ඒ සත්වයක් හදාගත්ත මේ අනාත්ම ධර්මයේ ඔබට ගිලිහිලා යනවා. මේ සියුම්ම තියෙනවා මේ වාක්‍ය තුළ ආත්ම සංඥාවක්. ඔය අරහත්වේ කරා ඔය අරහත් ඵලයේ ගැන පෙන්වන්න ගිහිල්ලා. එහෙම කරන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. මේ කියන්නේ ආශ්‍රව කෙලෙස් වෙලා යනවා. ඒ ආශ්‍රව කෙලෙස් වෙනකොට කෙනෙක් පුජ්‍යලයක් ආත්ම කතාවක් නැහැ. ආත්මය දිය වෙලා යනවා. ඒක ඔබගේ දැන ගැනීමට ඒක ඔබගේ අවධානය යොමු වෙන්න ඕනේ තරම් මේ සූත්‍ර දිහා බලනවා නම් ඒක බලන්න ඕනේ අනාත්ම ධර්මයක් විදියටයි. තවත් කෙනෙක් හම්බ වෙන්න බෑ අවසානයේ රහත් ඵලයටපත් වුණු කෙනෙක් ඉන්නවා කියන අදහසක් ලියන්න බෑ. එහෙම ලියවීමක් මේ තුල තියෙනවා. ඒක නිසාමයි එම කියන්නේ. රූපේ ආත්මයයි නොම දකි. වැලිදු ආත්මේ රූපවත් කොට දකි. මහණෙනි යම් මේ සමනුපස්සනාවක් වේ නම් ඒ සංස්කාරයයි. ඒ සංස්කාර කුමක් නිදාන කොට ඇත්තේද? කුමක් සමුදය කොට ඇත්තේද? කුමක් ಜಾති කොට ඇත්තේද? කුමක් ප්‍රභව කොට ඇත්තේද? මහණෙනි අවිදු සම්පහසෙන් හටගත් වේදනා පහස්නාලද අසෘතවත් පෘථග්ජනහට ඒ උපන් තෘෂ්ණායක ඇද්ද ඒ සංස්කාර ඒයින් උපන්නේ. ඒ සංස්කාර ඉපදෙන්න හේතු වෙනවා. එතකොට මේ තෘෂ්ණාව. ඒ කියන්නේ අපි කිව්වා දෙයක් කියලා ගත්ත එකමයි එතනමයි උපදින ඒකටමයි ආරෝපණය. ඒකමයි දෙයක් කරගන්නේ. එතකොට සංකාර කියන්නේ දෙයක් සංස්කාර කියන්නේ දෙයක් කරගත්ත එක පොත මේසේ ඇඳ. එතකොට ඒකටම තියෙන ඇලීම බැඳීම ඒකට තියෙන වටිනාකම් අගේ ඒකම තමයි දෙයක් වෙන්නත් හේතුව. ඒකයි කිව්වේ මේ තෘෂ්ණාව කියන වචනේ තෘෂ්ණාව කියන වචනයක් විදිහට අල්ලගත්තොත් මේකේ අර්ථය හරය ඔබට පේන්නේ. හරය නම් අපි මේ වර්ණ ශබ්ද වලටම බලගැන්වීමක් වෙනවා. ඒකයි අපි කිව්වේ ආරෝපණයක් ඇති වෙනවා කියලා. දෙයක් වගේ දැනෙන ගතියක් එනවා. අනේ එතනම ආත්මය කියන ගතියක් එනවා. ආත්මීය දැනීමක් එනවා. නැත්තම් මෙතන ආත්ම කතාවක් ආත්ම දැනීමක්වත් ඇත්තටම මේ සබාධම තුල නැහැ. මේක හැදෙන හැටි තමයි මේ පැහැදිලි කරන්නේ. ඒතකොට හැදෙන හැටි මනාකොට ඔබට දැනෙන්නේ මේ ශබ්ද වර්ණ වලින් එකතු වෙන විදිය දැක්කොත් විතරයි. ඒක සූත්‍රයේ පැත්තෙන් බැලුවොත් න හේව කෝ රූපං අත්තතෝ සමනුප්පස්සති අපි ච කෝ රූපවත්තං අත්තානං සමනුප්පස්සති යා කෝ පන සා භික්ඛවේ සමනුපස්සන සංඛාරෝ කින් සමුදයෝ කින් ජාතිකෝ කි භවෝ කිම් භවෝ අවිජ්ජා සමත සම්පංජේය භික්ඛවේ වේදේත වේදේතේන පුට්ටස්ස අසුත වාතෝ පුතග්ජනස්ස uppannā tanhā තතෝජෝ සෝ සංඛාරෝ ඉතිකෝ භික්ඛවේ සෝපි සංඛාරෝ අනිච්චෝ සංඛාරතෝ පටිච්ච සමුප්පන්නෝ සපි තණ්හා වේදනා එතකොට පස්ස අර රූප වේදනා සංඥා සංකාර කියප එක එතකොට අවිජ්ජා අනිච්චා සංකතා සමුප්පන්නා එවම්පිකෝ භික්කවේ ඥානතෝ එවම් පස්සතෝ අන්තරා ආසවණං කය හෝති. ඔය ආසවානං
කය හෝති කියන එක මේ ආශ්‍රව ෂය වෙලා එතන